ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ අදත් අපි මේ සූදානම් වෙන්නේ උතුම් වූ ජාතක පුවතක් ඇසුරු කරගෙන අපේ ජීවිතයට වටින දහම් අර්ථයක් එකතු කරගන්න පින්වතුනේ මේ ජීවිතයේ ඇතුලේ හිතක ඇතිවෙන ලාමක හිතුවිලි අතරේ හරිම ලාමක හිතුවිල්ලක් තමයි ඉරිසියාව. ඉරිසියාව කියලා කියන්නේ හිත ඇතුලේ ඇතිවෙන ලාමක ගණයේ පහත් ගණයේ හිතුවිලි අතර තියෙන ඊටාම පහත් ගණයේ හිතුවිල්ල. හිත ඇතුලේ එක එක ලාමක හිතුවිලි හට ගන්නවානේ. මේ සංසාරයට බර හිතේ ස්වභාවය ඒක. එක එක ලාමක හිතුවිලි හිතවල උපදිනවා. අපි ජීවිතය ගත කරනකොට අපිට කොච්චරනම් ලාමක හිතුවිලි උපදිනවද? රාග හිතුවිලි, ද්වේෂ සහගත හිතුවිලි, ක්‍රෝධ සහගත හිතුවිලි, මාන්නක්කාර හිතුවිලි, ආඩම්බරකාර හිතුවිලි, නොයෙක් දේ. ඒ බඳු හිතුවිලි මේ හිත ඇතුලේ හට ගන්නවා. මේ වගේ හිතුවිලි වලින් හිත පිරිසිදු කරගන්නට කියලානේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ හිතුවිලි කිලුටක් විදිහට දැකලා මේ කිලුටු හිතෙන් බැහැර කරලා හිත පිරිසිදු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. භාග්‍යතුන් වහන්සේ වදාලා පබස්සර මිදම් භික්කවේ චිත්තං. මහණෙනි හිත කියලා කියන්නේ ප්‍රභාසර වූ පිරිසිදු එකක්. එනමුදු තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං. ආගන්තුක කෙලෙස් ආගන්තුක උපක්ඛිලේස ඇවිල්ලා මේ හිත කිලිටි කරලා දානවා. හරියට සුදු පාට හොඳ ඇඳුමක් තියෙනවා, පිරිසිදු වස්ත්‍රයක්. ওই පිරිසිදු වස්ත්‍රේ කෙනෙක් ඇඳගෙන පාරේ තොටේ යනකොට දැලි කුණු කහට පිටින් ඇවිල්ලා මේ ඇඳුමේ ගෑවෙනවා. ගෑවුනාට පස්සේ මේ ඇඳුමේ තිබුණු අර ලස්සන ගතිය නැති වෙලා යනවා. එතකොට ලස්සන ඇඳුම හැමදාම තියාගන්න කැමති කෙනා මොකද්ද කළ යුත්තේ? කිලුටු දැක දැක සුද්ධ කරන්න ඕන. ඔය වගේ තමයි හිතත්. මේ හිත කියන එකේත් নানা ප්‍රකාර ලාමක හිතුවිලි හට ගන්නවා. ඒ හිතුවිලි දැක දැක අපි ඒව දුරු කරන්න ඕන. ඉතින් ඒ දුරු කළ යුතු පාපී හිතුවිලි අතරේ ඊර්ෂ්‍යාව කියලා කියන්නේ දුරු කළ යුතුම ලාමක අකුසලයක්. අද මේ ජාතක පුවතින් ඊර්ෂ්‍යාව ගැන, ඊර්ෂ්‍යා කිරීමෙන් ඇතිවෙන විපත නස්පැත්තිය ගැන, ඊර්ෂ්‍යා නොකර හිටියොත් අපේ ජීවිතයට කොච්චර යහපතක්ද කියන එක ගැන ඔබට තේරුම් ගන්න පුළුවන්. අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් දරනු ලබන්නේ අනුරාධපුර ධම්මචේතිය මහමෙවුනා භාවනා අසපුවේ සමාජිකාවක් වෙන සමගිපුර අබම්පොල පදිංචි පින්වත් ඩී.එන්. හීන් අම්මා මෑණියන් විසින් ඒ මෑණියන් ධර්ම දානය සිද්ධ කරලා ප්‍රධාන අරමුණ විදිහට බලාපොරොත්තු වෙන්නේ සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට මේ ධර්ම දානමේ පින අනුමෝදන් වෙත්වා කියන බලාපොරොත්තුවත්, ඒ වගේම සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝග සුවපත් භාවයෙන් යුක්තව සුවසේ ධර්මයේ හැසිරෙන්නට මේ ධර්ම දානමේ පින ඒකාන්ත වශයෙන් ආශිර්වාදයක් වේවා කියන ප්‍රාර්ථනාව. ධර්මයේ හැසිරෙන්න කැමති පින්වන්ත මෑණියන් කෙනෙක් අද මේ ධර්ම දානය සිද්ධ කරන්නේ ධර්ම දානයේ අනුහස් බලයෙන් Tamanට සුවසේ ධර්මයේ හැසිරෙන්න ලැබේවා කියන අදහසින්. ධර්මයේ හැසිරෙන කෙනෙකුට ධම්මගේ හිත පිහිටුවා ගැනීම පිණිස, ධර්මයෙන් හිත බැහැර නොයෑම පිණිස මේ හිත ඇතුලේ උපදවාගත යුතු වටින ගුණයක් මුදිතාව. මුදිතා සිත ගැන බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මුදිතාව තියෙන තැනැත්තාට අරතියේ හිත බැසගන්නේ නැත. මුදිතා හිත තියෙනවා නම් එයාගේ හිත අරතියේ බැහැගන්නේ. අරති කියලා කිව්වේ මොකද්ද? ධර්මයේ හැසිරෙන්න හිතෙන්නේ. සිල් රකින්න හිතෙන්නේ. සිල් රැක රැක ඉද්දි සිල් කඩා ගන්න හිතෙනවා. අරති. බණ අහන්න හිතෙන්නේ. පොත්පත් බලන්න, දහම් පොතපත කියවනකොට කම්මැලිකම් එනවා. මේවට කියනවා අරති. පිනක කුසලයක යහපතක යෙදෙන්න හිතෙන්නේ. හැමදාම බුද්ධ වන්දනා කරන්න හිතෙන්නේ. අරති. මේ අරති සහගත ස්වභාවයේ සම්පූර්ණයෙන් නැතු යනවා මුදිතා හිත තියෙනවා නම්.
මුදිතා හිතට පවතින්න බෑ ඉරිසියාව තියෙන තැන. මුදිතා කියලා කියන්නේ අනිත් අයගේ දියුණුවෙන් සතුටු වීම. ඉරිසියා කියලා කියන්නේ අනිත් අයගේ දියුණුව දකිනකොට ඒකට අකුල් හෙලන එක. එතකොට මේ දෙකටම එකම තැනක පවතින්න බෑ. ඒ නිසා ඉරිසියාව කියන ලාමක ගතිය දුරු කරන්නට නම් අපි හිත ඇතුලේ ඇති කරගත යුතු වටින ගුණය මුදිතා චිත්තය. මුදිතා චිත්තය තිබුණොත් මුදිතා හිතෙන් අපේ ජීවිතයට දියුණුවක්ම සැලසෙනවා. ඉරිසියාව තිබ්බොත් ඉරිසියා සහගත හිතෙන් අපේ ජීවිතයට පරිහානියක්මයි හැදෙන්නේ. දැන් බලන්න මහා කාරුණික වූ ඒ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ තුන් ලොව අතැඹුලක්සේ අවබෝධ කරගෙන ලෝකානුකම්පාවෙන් යුතුව සද්ධර්මයේ දේශනා කළා. ඒ ධර්ම දේශනාව කරනකොට නුවණැති ජනයා ධර්මයට පහන් වෙලා බුදුරජාන් වහන්සේ වටේ එක්රොක් වුණා. බණ අහන්න ආස කළා. විහෙර විහාර හදලා පූජා කරන්න ආස කළා. වන්දනාමාන කරන්න ආස කළා. පැවිදි වෙන්න ආස කළා. මහා දාන පූජා කරන්න කැමති වුණා. මෙහෙම භාග්‍යතුන් වහන්සේ මුල් කරගෙන මහා ප්‍රබෝධයක් හටගත්තා. බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කරන්න පටන් ගන්නකොට ඒ දහම් කතා ශ්‍රවණය කරන්න දුර බෑර ඈත ඉඳලා මිනිස්සු පැමිණෙන්න ගත්තා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ භාග්‍යතුන් වහන්සේ සමීපෙන්ම පැවිදි වෙච්ච කෙනෙකුට මේවා දකිද්දී ඇහැට කටු අයින්නවා වගේ වෙන්න ගත්තා. ඉරිසියාව හටගත්තා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ශ්‍රාවක සංගරුවන වැඩ ඉන්නවා කිසිම සද්දයක් නැහැ. භාග්‍යතුන් වහන්සේ දෙසම බලාගෙන බුදුරජාණන් වහන්සේ දහම් කතා කරනකොට ධර්මයටම සවන් යමාගෙන ඉන්නවා දහස් ගණන්. කිසි සද්දයක් නැහැ. එච්චර පාලනයක් එච්චර දමනයක් රජෙකුටවත් කරන්න බෑ. එතකොට අර මහාන වෙලා හිටපු කෙනාට මේක ගැන ඉරිසියා හටගත්තා. මේ බුදුරජාණන් වහන්සේට විශාල පිරිසක් විශාල කට්ටියක් ඉන්නවනේ කියලා අරයට ඉරිසියා හටගත්තා. බුදුරජාණන් වහන්සේ සමීපේ ඉන්න පිරිස Tamanට නතු වෙනවා නම් හොඳයි කියලා හිතක් උපන්නා. භාග්‍යතුන් වහන්සේ උදෙසා ඉපදිලා තියෙන ලාභ, සත්කාර, ප්‍රශංසා, සම්මාන ඔව්ව ඔක්කොම මට ලැබුණා නම් හොඳයි. දැන් මෙයාට හිතෙනවා. ඇයි වින්තුනේ ශාස්ත්‍රුන් වහන්සේ ධර්මයේ තුලින් দমনය කිරීම කරගෙන යනකොට ඒ කාලේ පින් තිබුණු නුවණ තිබුණු අය ඒ ධර්මයේ වටානේ ඒකරාශී වුණේ. ධර්මයේ වටා ඒකරාශී වෙද්දී ධර්මයේ කියා දෙන්න සම්බුදු රජාණන් වහන්සේට මහත්සේ ගෞරව කළා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව තුලින්මනේ නුවණැති ජනයාව කැඳවා ගත්තේ. දැන් ওই සිද්ධිය සිද්ධ වුණා සාරිපුත්ත මහා මොග්ගල්ලාන මහරහත් දෙනම වහන්සේගේ පැවිද්ද සිද්ධ වෙනකොට උපතිස්ස කෝලිත කියන තරුණයෝ දෙන්නනේ සංජය කියන පිරිවැජියාගේ ආශ්‍රමේ 250ක් ශිෂ්‍යයොත් එක්ක ඉගෙන ගත්තේ මේ උපතිස්ස කෝලිත දෙන්න. මේ දෙන්නාට සම්බුදු බණපද අහන්න ලැබුණාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ සමීපයට දෙන්නාම පැමිණෙන්න තීරණය කළා. එතකොට සංජයගේ ආශ්‍රමයේ හිටපු 250ක් වූ පිරිසත් ඒත් එක්කම එන්න කැමති වුණා. එතකොට සංජය පිරිවැජියා ළඟට ගිහිල්ලා උපතිස්ස කෝලිත මේ ශිෂ්‍යෝ දෙන්න කියනවා සංජය ගුරුතුමනි අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැහුණා. ඒක තමයි සත්‍යය. ඒ ධර්මයේ තුලින් ජීවිතේට මහා සැනසුමක් උදා කරගන්න පුළුවන්. ඉතින් ගුරුතුමනි අපි කල්පනා කළා ඒ නුවණැති ධර්මයේ අනුගමනය කරන්නට ඒ ශාසනය මහාන වෙන්න. ගුරුතුමනි අපි යන් කිව්වා. එතකොට මේ සංජය කියලා කියන්නේ උඩඟු තැනැත්තෙක්. ඊළඟට සංජය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට ඉරිසියාකම් කරපු කෙනෙක්. සංජය කිව්වා නුවණ තියෙන පඬිතුයෝ ටික එහෙනම් ඉතින් යන්නේකයි ඇත්තේ. මෝඩයෝ ටික මගේ ළඟ හිටපදින් කිව්වා. ඒ කිව්වේ උපතිස්ස කෝලිත තරුණියෝ දෙන්නට අවඥාවට කිව්වේ. හරි නුවණ තියෙන පඬිතුයෝ ටික යන්නේකයි ඇත්තේ. මෝඩයන්ටත් යන්න තැනක් තියෙන්න එපයි. මෝඩයෝ ටික මගේ ළඟ හිටපදින් කිව්වා.
එතකොට උපතිස්ස කෝලිත දෙන්න කිව්වා එහෙනම් අපි දැන් පිටත් වෙනවා. අපිත් එක්ක යන්න සතුටු අය අපිත් එක්ක පැමිණෙත්වා. වැඩේ කියලා කියන්නේ ඒ මුළු ආශ්‍රමයේ හිටපු හැමෝම උපතිස්ස කෝලිත තරුණියෝ දෙන්නත් එක්ක ආවා. සංජය විතරක් ඉතුරු වුණා. එහෙනම් කවුද මෝඩයා? සංජය තමයි මෝඩයා. මෝඩයෝ ටික විතරක් මගේ ළඟ ඉතුරු වේවා කිව්වට සංජය විතරයි ඉතුරුනේ. අන්තිමේ සංජයට මේක උහුල ගන්න බැරුව ගියානේ. උහුල ගන්න බැරුව ගිහිල්ලා පින්වතුනි ලේ අතිසාරය හැදුනා. ලේ වමන යන්න පටන් ගත්තා. ලේ බඩ යන්න පටන් ගත්තා. හොඳටම අමාරු වුණා. ඉතින් ඔය ආරංචිය ඒ කාලේ රජගහ නුවර හැම තැත්මේම පැතිරලා ගිහින් තියෙනවා. එතකොට එක එක ආශ්‍රමවල ඉන්න ගුරුවරු මේ ගැන කතාවක් හැදුවා. ආගතෝකෝ මහා සමනෝ මගදහනං ගිරි බජන්. මගදේ කඳුවලලු අතරින් ඒ මහා ශ්‍රමණයා ආවේය. සංජයේකෝ නයත්වාන සංජයගේ පිරිස ඩැහැගෙන ගියේය. කිංසූ දානී නයි සිතුම්. තව කවුරුනම් ඩැහැගෙන යාවිද? ඔන්න කතාවක් හැදුවා. ඔය කතා හදනවා කියන එක එතකොට අපිට පේනවා ඒක ඒ කාලේ ඉඳලා ආපු එකක්. කතා හදනවා. යම් කිසි කෙනෙකුට ප්‍රසිද්ධියක්, සත්කාර සම්මාන හැදෙනකොට, පිළිගැනීමක් හැදෙනකොට අනිත් ඈයෝ ටික හීන් සීරුවේ කතන්දර හදනවා. ඉස්සර ඕකට තිබුණා කැලෑ පත්‍ර ගහනවා කියලා නේ. පිංගුතුන් අසා ඇති කැලෑ පත්‍ර ගහනවා කියලා මේ නින්දා පහස කරලා එක එක වලවන්නේ. කතා හදනවා. බුදුරජාණන් වහන්සේටත් අර ඉරිසියාකාර බමුණෝ ටික එකතු වෙලා කතාවක් හැදුවා. දැන් භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනකොට අර මිසදිටු ඉරිසියාකාර බමුණන්ට පැහැදිච්ච මිනිස්සු මේ කතන්දර වලින් භික්ෂුන්ට බයිනවා. දැන් තව කවුරු ඩැහැගෙන යන්නද හිතාගෙන ඉන්නේ? ඔහොම අහනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහින් මේ භික්ෂුන් කිව්වා අනේ ස්වාමීනි මේ මිනිස්සු දැන් අපිට පිණ්ඩපාතේ ටිකක් කරගන්න දෙන්නේ නෑනේ. නොයි කතන්දර කියනවනේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ආයේ මිනිස්සු එහෙම කිව්වොත් එහෙම ඔබ මෙන්න මේක කරන්න. මේ ගාථාවෙන් ඔබ පිළිතුරු දෙන්න. නයන්ති වේ මහා වීරා සද්ධම්මේන තථාගතා. ඒ මහා වීරයන් වහන්සේ අපිට කිව්වේ නෑ ඔබලා මගේ ළඟට එන්න කියලා. මහා වීරයන් වහන්සේ කලේ අපිට ධර්මය කියපු එකයි. ධම්මේන ණය මායනානං කාවුසු යා විජානතා. ධර්මය කියනකොට ධර්මයට පහන් වෙච්චි අපි ඒ ධර්මයේ පවසන ධර්මරාජයන් වහන්සේ ළඟට ගියා. ධර්මයෙන් නම් කැඳවීම කරන්නේ කවරෙකුටද මේ නින්දා පහස කරන්නේ? ඔන්න ඔය උත්තරේ දෙන්න කිව්වා. ඒ මහා වීරයන් වහන්සේ ධර්මයේ කියන එකයි කරන්නේ. ධර්මයට පහදින නුවණැත්තෝ ධර්මයේ ඇසුරු කරන්න පටන් ගන්නකොට කවරෙකුටද මේ චෝදනා කියලා. ඉතින් ආන්න ওই විදිහට තමයි බුදුරජාණන් වහන්සේ ওই ප්‍රශ්නේ විසඳුවේ. ඉතින් ධර්මය අහලා ධර්මයේ කෙරෙහි පහන්සිත ඇති කරගන්න ප්‍රඥාවන්ත පිරිස ධර්මයේ කියා දෙන ශාස්ත්‍රුන් වහන්සේ වටා එක්රොක් වෙද්දී එතනම හිටපු සිවුරු පොරවගත්ත කෙනෙකුටම ඉරිසියා හිතුණානේ. ඒ කවුද? දේවදත්තයා. දේවදත්තයාට ඉරිසියා හිතුණා. දේවදත්ත රාජතාන්ත්‍රික ක්‍රමයට අනුව කල්පනා කළා බුදුරජාණන් වහන්සේ ගැනත්. දේවදත්ත හිතුවා සාමාන්‍යයෙන් රජෙක් මැරුවොත් ඒ රජා මරපු කෙනාට ඒ රටේ රජ වෙන්න පුළුවන්. එහෙමනේ ওই රාජ්‍ය පාලනේ ගිහින් තියෙන්නේ. ඒ කාලේ අපි රජ පෙළපත් දැක්කහම තියෙන්නේම රජෙක්ව මරලා තව කෙනෙක් රජ වෙනවා. සමහරවිට පිය රජුරුවන්ව මරලා පුතා රජ වෙනවා. රජා මැරූ කල්හි ඒ රජ පදවිය ජීවත් වෙලා ඉන්න කෙනාට ගන්න පුළුවන්. දේවදත්තයා හිතුවා මේ බුදු රජ කියලා කියන්නේ එහෙම එකක් කියලා. දේවදත්ත හිතුවා එහෙනම් මාත් බුදුරජුන්ව ඝාතනය කොට මම සම්බුදු රජ වෙමි. ලාමක හිතක් උපන්නා. ඒ ලාමක හිතෙන් ශාස්ත්‍රුන් වහන්සේව ඝාතනය කරන්න, ශාස්ත්‍රුන් වහන්සේව විනාශ කරන්න නොයේක් දේ කළා දේවදත්තයා.
ඒ දේවල් ගැන මං හිතන්නේ පින්වතුන්ලා ගොඩාක් අහලා තියෙනවා. දේවදත්ත දුනුයායෝ එව්වා. දේවදත්ත නාලාගිරි හස්තියාව කුලප්පු කරලා බුදුරජාන් වහන්සේ ඉදිරියට එව්වා. තමන්ගේ අතින්ම ගල් පෙරළුවා. ඊට පස්සේ නොයෙක් කතන්දර හැදුවා. ওই රජගහනුවර හැමතැනම බුදුරජාණන් වහන්සේ ගැන කතා හැදුවා. ශ්‍රාවක සංඝයා ගැන කතා හැදුවා. ඉතින් මේ නොයෙක් දේ කළා. සංඝ බෙහෙදේ කළා. මේ හැමදේම කරනකොට භික්ෂුන් වහන්සේලා දවසක් මේ දේවදත්තයාගේ තියෙන ලාමක බව ගැන රජගහනුවර වේළුවනාරාමේ ධම්සභා මණ්ඩපයට එකතු වෙලා කතා බහ කරමින් හිටියා. ආයස්මතුනි මේ දේවදත්තයා කියලා කියන්නේ පුදුම කුරිරු තැනැත්තෙක්නේ. බලන්නකෝ මේ බුදුරජාණන් වහන්සේට උපදින ලාභ සත්කාර ආදියට මේ දේවදත්තයා ඉරිසියාකාරකම් කරනවනේ. ඇයි ආයස්මතුනි මේ දේවදත්තයාට මේවා දැකලා සතුටු වෙන්න බැරි? ශාස්ත්‍රූන් වහන්සේ උදෙසා ලැබෙන කිත් පැසසුම් හදවතින්ම සතුටු වෙන්න බැරි? ඇයි මේ දේවදත්තයාට? දැන් මෙහෙම කතා වෙමින් හිටියා. එතකොට භාග්‍යතුන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වැඩියා. භික්ෂුන් වහන්සේලා නිහඬ වුණා. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි තථාගතයන් වහන්සේගේ පැමිණීම නිසා ඔබේ කවර කතා බහක්ද අඩාල වුනේ? ඔබ මොකද්ද කතා වෙමින් හිටියේ? ස්වාමීනි අපි කතා වුණේ දේවදත්තට භාග්‍යතුන් වහන්සේ උදෙසා උපදින මේ ලාභ සත්කාර ආදිය ගැන ඉරිසියාව ඉපදිලා මේ කරන වැඩවල ලාමක බව ගැනයි. අපි ඒ ගැන කතා වෙමින් හිටියා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔය දේවදත්තයාට තථාගතයන් හට උපදින ප්‍රශංසා ආදිය ගැන ඉරිසියාව උපන්නේ මේ ආත්ම භාවයේ විතරක් නෙවෙයි. මහණෙනි තථාගතයන් වහන්සේ බෝසත් අවදියේ තථාගතයන් වහන්සේට උපන්න ඒ බෝධිසත්වයන්ට උපන්න නොයෙකුත් ප්‍රශංසා ආදිය උහුලා ගන්නට බැරිව බෝධිසත්වයන්ව විනාශ කරන්නත් උත්සාහ කළා ඔය දේවදත්තයා. ඔහොම කිව්වා. එතකොට භික්ෂුන් වහන්සේලාට කැමැත්තක් ඇති වුණා ඒ අතීත ප්‍රවෘත්තියත් දැනගන්න ඕන කියලා. භික්ෂුන් වන්දනා කරලා ඉල්ලුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේ පෙරම් පුරාගෙන ආපු බෝසත් අවදියේ ඒ බෝධිසත්වයන්ගේ කීර්ති ප්‍රශංසා ඉවසන්ට බැරුව දේවදත්තයා දුක් ගැහැට දීපු හැටි විනාශ කරන්න හදපු හැටි අපි දැනගන්න සතුටුයි. ස්වාමීනි අපිට ඒ කාලයාගෙන් වැසී ගියා වූ ඒ අතීත ප්‍රවෘතිය කියා දෙනසේක්වා කියලා බුදුරජාණන් වහන්සේ ඉල්ලුවා. අන්න ඒ වෙලාවේ තමයි භාග්‍යතුන් වහන්සේ මේ ලස්සන ජාතක පුවත දේශනා කළේ. මේ ජාතක කතාවේ නම දුම්මේධ ජාතකය. අසත්පුරුෂ අඥානයා ගැන කියන කතාව. ගොඩාක් ඉස්සර කාලේ මගධ රටේ රජගහනුවර කියලා එක්තරා මගධ රජෙක් රජකම් කළා. ඒ කාලේ බෝධිසත්වයෝ උපන්නේ ඇත් කුලයේ. බෝධිසත්වයෝ සම්පූර්ණයෙන්ම ධවල පැහැයෙන් සුදු පැහැයෙන් යුක්ත හරිම සෝභා සම්පන්න හස්ති රාජයෙක් විදිහටයි ඒ කාලේ රජුට අප උපස්ථාන කරගෙන හිටියේ. මගධ රටේ ඒ රජුරවන්ට අප උපස්ථාන කරපු රජුරුවන්ගේ හස්ති යානාව බවට පත් වෙලා හිටපු ධවල හස්ති රාජයා. හරිම ලස්සනයි. ওই ධවල හස්ති රාජයෝ ඉන්නකොට ඒ හස්ති රාජයාට තිබිලා තියෙනවා අමුතු ආනුභාවයක්. ඒක පින්තෙදක්. ඒ කාලේ හරියට ඒ විදිහේ දේවල් තිබිලා තියෙනවා පින්වතුනි. ධවල හස්තියෙක් ඊළඟට චද්දන්ත කුලයේ හස්තියෙක් යම් තැනක ඉන්නවනම් ඒ රටට වර්ෂාව ලැබෙනවා. ඒ රටට ගොඩාක් සරු වෙනවා. ඒකේ හස්තියාගේ තියෙන පින්තෙදක්. එතකොට බෝධිසත්වයෝ කියලා කියන්නේ ඒ කාලේ ආන් එහෙම පින්සාර හස්තියෙක්. මේ හස්තියාට හිටියා බොහෝම ගුණ යහපත් ඇත් ගොව්වෙක්. මේ ඇත් ගොව්වත් එක්ක ඊටාම කීකරුව මේ හස්ති රාජයා කටයුතු කරමින් හිටියා. එතකොට එක්තරා උත්සව සමයක් පැමිණියා. ඒ උත්සව සමයේ මුළු රජගහ නුවරම උත්සව ශ්‍රීයෙන් අලංකාර කරවලා තිබුණා. ඒ අලංකාර කරවලා තියෙන කාලේ උත්සව සමය නිසාවෙන් ඇත්ගොව්වා හස්තියාවත් සරසන්න තීරණය කළා.
හස්තියාව හරි ලස්සනට සැරසුවා. දැන් සාමාන්‍යයෙන් උත්සව සමය ආපුවම මිනිස්සු ලස්සන ඇඳුම් වලින් සැරසෙනවනේ. ආභරණ දානවා. එක එක ඇඳුම් ආයෙත් අඳිනවා. අපි වුණත් එහෙම විශේෂ සැනකිලි ආදී තියෙනකොට පින්වතුන්ලා එහෙම නෙවෙයි දෙන්නේ. විශේෂ සැනකිලියකට අපි හිතමු මේ කාලේ සැනකිලි කියන්නේ ඔන්න සංගීත සංදර්ශනයක් තියෙනවා කියලා හිතමු. ඒකට විශේෂයෙන් ඇඳ පැනඳගෙන යනව නේද? විශේෂයෙන් මේකප් කරලා යනව නේද? ආන් ඒ වගේ උත්සව සමයේ මිනිස්සු එක එක විදිහට සැරසෙනවා. අර ඇත්ගොව්වාටත් හිතුණා මමත් සැරසිලා මගේ හස්තියාවත් සරසන්න ඕන කියලා. ඇතාව සැරසුවා හරි ලස්සනට. ඇතාගේ දලවලට විශේෂ කොපු දැම්මා. ඇතාට හරි ලස්සන පළඳනා දැම්මා. කකුල් 4ට ලස්සන මාල පැලැන්දුවා. දැන් හරි හැඩයි ඇතා. දැන් බලන්න සාමාන්‍යයෙන් සුදු පාට හස්තියෙක්ව රත්තරන් ආභරණ වලින් සරසපුවම කොහොම ලස්සනක් ඇද්ද? ආන් හිම සැරසුවා. සරසලා ඇත්ගොව්වත් හරි හැඩට ඇඳගත්තා. ඇතාගේ උඩ නැගලා දැන් රජ්ජුරුවෝ දකින්න එනවා. එද්දි වීදියේ මිනිස්සුන්ට මේක ලස්සන දර්ශනයක්. වීදියේ මිනිස්සු ටික මේ හස්තියාව දැක දැක හස්ති රාජයාට සෙත් පතන්න පටන් ගත්තා. අපේ හස්ති රාජයා දිනේවා, අපේ හස්ති රාජයාට ජය වේවා මෙහෙම කීගේ මිනිස්සු එකපාර මේ හස්ති රාජයා උදෙසා සෙත් ප්‍රාර්ථනා කරන්න පටන් ගත්තා. දැන් මේ ඇත් රජා වීදියේ එනවා. ජයഘോഷා ඇහෙනවා. රජමාලිගාවේ හිටපු මහරජුරුව කල්පනා කළා මගේ රටේ මට නැතුව වෙන කාටද මේ ජයഘോഷා? ඉක්මනට ජනේලේ ඇරලා බැලුවා. බලද්දී පේනවා හස්ති රාජයා ආභරණ පැළඳගෙන හරි ලස්සනට එනවා වීදියේ. වීදියේ දෙපස ඉන්න මිනිස්සු හස්ති රාජයාට ජයഘോഷා කරනවා. රජාට හිතුණා ඉරිසියාව. රජාට ඉරිසියා හිතුණා මේ තිරිසනාට ලැබෙන ජයഘോഷාව ගැන රජා ඉරිසියා කළානේ. දැන් හරිනම් පින්වතුනි රජා සන්තෝෂ වෙන්න එපයිනේ. තමන්ගේ මංගල හස්ති රාජයාට මේ ප්‍රශංසා ලැබෙන්නේ. රජා සතුටු වුණා නම් එච්චරයි. මේ රජාට ඉරිසියා හිතුණා. ඉරිසියා හිතලා කල්පනා කළා මගේ රටේ මටත් නැති ජයഘോഷා මේ තිරිසනාට මේකව තියන්න වටින්නේ. මම මේකව වනසන්ට ඕන. දැන් රජුරුව දත් කූරු කකා මෙහෙම හිතනවා. හිතන ගමන් කල්පනා කළා ඒ වුණාට එකපාර ඇතාව මරලා දැම්මොත් එහෙම මිනිස්සු මට දොස් පවරන්න පුළුවන්. මං ගැන අපහදින්න පුළුවන්. ඒ නිසා උපායෙන් මරවන්න ඕන. රජුරුව ඉක්මනට සිංහාසනයේ මතට ගිහිල්ලා සේවකයෙකුට අණ කළා. අර ඇත්ගොව්වාට එන්න කියාපන් කිව්වා. ඔන්න ඉතින් ආභරණ වලින් සැරසෙච්චි ඇත්ගොව්වා පැමිණුණා. පැමිණුණාට පස්සේ රජුරුව කියනවා එම්බල ඇත්ගොව්ව තෝ අපගේ මේ හස්ති රාජයාව කොයි ආකාරයෙන්ද හික්මෙව්වේ? ඇයි දේවයන් වහන්සේ මහන්නේ? ඔය ඇත් රජා හරි අපූර්වට හික්මවලා තියෙනවනේ. කිසි අඩුවක් නැහනේ. එතකොට රජුරුව සැර කරා කටවහපන් කිව්වා. මේකාගේ ඇති හික්මීමක් නැහැ. මේකාගේ හික්මීම ගැන මට සන්තෝෂයක් නැහැ. මං කැමති මේකා හොඳට හික්මිච්ච එකෙක්ද කියලා බලන්න. උඹට පුළුවන්ද මේකාගේ ශිල්ප මේ දැන් මේ මොහොතේම අදම මට පෙන්වන්න? එතකොට ඇත්ගොව්වා කිව්වා රජතුමනි මගේ හස්ති රාජයා හොඳට හික්මිලා ඉන්නේ. රජුරෝ කියන ඕන දෙයක් මේ හස්ති රාජයාට කරන්න පුළුවන්. මේ හස්ති රාජයා රජු වෙනුවෙන් ජීවිතේ පූජා කරපු එකෙක්. එතකොට රජුරෝ කිව්වා එහෙනම් දැම්මම අපි ශිල්ප බලන්න ඕන. නැගියන් හස්තියා මතට නැගී මා කියන දේ කරන්න ඕන කිව්වා. රජුරෝ කිව්වා එහෙනම් දැන් යන් වේපුල්ල පර්වතයේ ළඟට. හස්තියාගේ උඩ නැගිච්චි මේ ඇත්ගොව්වා හස්තියාගේ හිස පිරිමැදලා කතා කරනවා පුතේ. රජුරවන්ට උඹගේ ශිල්ප දකින්න ඕනලු. මගේ රත්තරන් පුතේ. අද උඹ රජුරුව සතුටු වෙන ආකාරයෙන් ශිල්ප පෙන්වන්න ඕන. ඉතින් හස්තියා බොහොම ප්‍රීතියෙන් කුංචනාද කළා.
දැන් වේපුල්ල පර්වතය ළඟට යනවා. ගියාට පස්සේ රජුරුව කියනවා ඇත් ගොව්ව හස්තියා හික්මිච්ච එකෙක් නම් නුඹ දැන් මේ හස්තියාව වේපුල්ල පර්වතයේ මතට නගන්න ඕන. වේපුල්ල පර්වතයේ උඩට නගිනකොට ඇතෙක් ඒ අතාට හුලං සැර දරා ගන්න අමාරුයි. ඒ ඇතා වාරු නැතුව වැටෙන්න පුළුවන්. රජා හිතුවේ මේ උඩට නගිනකොට වාරු නැතුව පෙරලයි කියලා. ඇතාගේ උඩ නැගිච්ච ඇත් ගොව්වා හස්තියට අණ කළා මගේ රත්තරන් පුතේ උඹට පුළුවන් මේ වේපුල්ල පර්වතයේ මතට නගින්න. නැගපන් කිව්වා. මේ හස්තියා කිසිම තැනක පය පැකිලෙන්නේ නැතුව ලස්සනට නැග්ගා වේපුල්ල පර්වතයේ උඩට. රජුරුව අණ කරනවා. දැන් ඔය හස්තියාට පර්වතය අයිනටම යන්න කියාපන් බයක් නැතුව. හස්තියා කිසි බයක් නැතුව පර්වතයේ අයිනටම ගියා. ගිහිලා හිටගත්තා. දැන් ඇත් ගොව්වා ඉන්නේ හස්තියාගේ උඩ. රජුරුව කියනවා ඔය මදි. දැන් ඕකාට එක කකුලක් ඔසවන්න කියාපන්. කකුල් 3න් සමබරව ඉන්න කියාපන්. ඇත් ගොව්වා මේ හස්තියාගේ හිස පිරිමැදලා කියනවා මගේ රත්තරන් පුතේ ශරීරය හොඳට සමබර කරගෙන ඔබ කකුල් 3න් හිටපන්. මේ හස්තියා ඊටාම දක්ෂ විදිහට කකුල් 3න් හිටගත්තා. එක කකුලක් එසෙව්වා. රජුරෝ කියනවා දැන් කකුල් 2කින් ඉන්න කියපන්. ඉදිරි කකුල් 2 ඔසවන්න කියපන්. මේ හස්තියා මහා පර්වතයේ මුදුනේ හුලංසරක් දරාගෙන කකුල් 2කින් හිටගත්තා. දැන් රජුරෝ කියනවා තව කකුලක් ඔසවන්න කියපන්. තනි කකුලෙන් ඉන්න කියපන්. ඇත් ගොව්වා පිටමත තියාගෙන ඇත් ගොව්වාවත් රැකගෙන හස්තියා තනි කකුලෙන් හිටගත්තා. රජුරුවන්ට දැන් ඉරිසියාව පුපුරු ගහනවා. ඇයි රජුරුව බලාපොරොත්තු වෙන්නේම විනාශයක්. මේ හස්තියාත් විනාශ වෙලා ඇත් ගොව්වත් විනාශ වේවා කියන බලාපොරොත්තුවෙන් මේක කරනකොට කරන වැඩේ මේ තමන්ගේ වැඩ කටයුතු අසාර්ථක වෙනකොට විනාශ වීම පිණිස තමන් කරන එක අසාර්ථක වෙලා යනකොට රජුරුවන්ගේ ඉරිසියාව පුපුරු ගහන්න පටන් ගත්තා. ඒ ඉරිසියාව පුපුරු ගහන්න තව හේතු වුණා. ඇතා ගැන පැහැදිච්ච අමාත්‍ය පිරිස වටේ ඉන්නෝනේ. ඒ අමාත්‍ය පිරිස තනි කකුලෙන් හිටගෙන ඉන්න ඇතාව දකිද්දී ඇතාට ජයഘോഷා කරන්න පටන් ගත්තා. අපේ ඇත් රජා රජතුමනි හොඳට හික්මිච්ච එකෙක්නේ. ඇත් රජාට ජය වේවා ඇත් රජාට ජය වේවා කියලා. එතකොට රජුරෝ කියනවා නෑ මම මෙපමණකින් සතුටු වෙන්නේ නෑ. මගේ හස්තියානාව නම් මාව අරගෙන යා හැකි හස්තියා නම් ඒ හස්තියාට අහසෙත් ඉන්න පුළුවන් වෙන්න ඕන. ඒ හින්දා මේ ඇතාට අනිත් කකුලත් ඔසවන්න කියාපන් කිව්වා. හස්තියාට තියෙන කකුල් 4යි. හස්තියා ඒ කකුලත් එසෙව්වා කියලා කියන්නේ ඌ අනිවාර්යෙන් ඇදගෙන වැටෙනවා අර පර්වතෙන් පහළට. ඇත් ගොව්වා හස්තියා මත ඉඳලා ඔළුව පිරිමැදලා කිව්වා මගේ රත්තරන් පුතේ මේ රජාට උඹේ වටිනාකම තේරෙන්නේ නැහැ. උඹට ලැබෙන ජයഘോഷා වලට මට හිතෙන්නේ පුතේ මේ රජා ඉරිසියයි. මගේ පුතේ උඹ කවදාවත් අහසෙන් යනවා මන් දැකලා නැහැ. එහෙම ශිල්පයක් උඹ මට පෙන්නලාත් නැහැ. ඒ වුණාට උඹට තියෙනවා නම් අහසෙන් යා හැකි අහස් ගමන්. මගේ රත්තරන් පුතේ උඹ මාවත් අරගෙන බරණැසට යමන්. මේ පාපී රජාගෙන් අපිට වැඩක් නැහැ. උඹ මාවත් ආරක්ෂා කරගෙන බරණැසට යමන් කියලා කිව්වා. මේ හස්ති රාජයා මෙපමණ කලක් පෙන්වන්නේ නැතුව හිටියාට අහස් ගමන් තියෙන පුණ්‍ය තේජස් තිබිච්ච යතෙක් අනික් කකුලත් එසෙව්වා. ඔසවල වේපුල්ල පර්වතයේදී අහසට නැගුණා. අහසට නැගී අහසේ යම් දුරක් ගියාට පස්සේ ඇත් ගොව්වා ඇතා මත ඉඳලා රජාට කියනවා එම්බල මහරජ මෙච්චර මහා පුණ්‍ය එරදිහක් තියෙන ඇතෙකුගේ සේවය ලබන්ට තොප වගේ පින් මද අඥානයකට වාසනාවක් නැහැ. මේ ඇත් රජාගේ උපස්ථානෙ ලබන්ට තරම් ඔබට පිනක් නැහැ. මේ බඳු මහා උත්තම වාහනයක් ලැබිලත්
නුඹට මේකේ වටිනාකම තේරුම් ගන්නට බැරි වුණා. උඩඟු වුණා. තමන්ගේ අනිත් වාසනා ගුණත් තමන්ගේ අනිත් වාසනා සම්පතුත් ඔය ඉරිසියාව හින්දා නුඹ වනසා ගන්නවමයි කියලා ඇත්ගොව්වා රජාට අවමන් කළා. රජාට අවමන් කරපු ඇත්ගොව්වා මෙන්න මෙහෙමත් කියලා දෙනවා. අසත්පුරුෂ අනුවනයා තමන්ට ලද යස පිරිවර විපතටමයි යොදවන්නේ. උඩඟුකමින් මත්වීමෙන් කළ යුතු දේ දන්නේ නැතිව නපුරටමයි යොදවන්නේ. තමා හටත් අනුන් හටත් මෙයින් විපත් සිදුවෙන බව අනුවනයා නොම දන්නේ. ඉරිසියාව ඇති කරගෙන හිංසා පීඩා කරමින් විපතක්මයි කර දෙන්නේ. ඔය තමයි අසත්පුරුෂ අනුවනයාගේ දුම්මේද තැනැත්තාගේ ස්වභාවය. අසත්පුරුෂ අනුවනයා දුම්මේද කියලා කියන්නේ එහෙම කෙනාට. සත්පුරුෂ නුවණැත්තාට කියනවා පාලියෙන් වචනයක් සුමේද. අසත්පුරුෂ අනුවනයාට කියනවා දුම්මේද. අනුවනයාගේ ස්වභාවය උඩඟුයි. අනුවනකම යම් තැනක තියෙනවා නම් පින්වතුනි, ඒ අනුවනකමේ ස්වභාවය තමයි හරි උඩඟුයි. මාන්නක්කාරයි. ඉදමිලා. තමන් ඔක්කොම දන්නවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඒක අනුවනකමේ ප්‍රධානම ලක්ෂණයක්. අනුවන තැනැත්තා හරි උඩඟුයි. හරි මාන්නක්කාරයි. යහපත් වූ එකට හිස නමන්නේ. එබඳු කෙනාට තමා උදෙසා තමයි ඔක්කොම පැසසුම් ලැබෙන්න ඕන. තව කෙනෙකුට ඒක උරුම වෙනකොට දරා ගන්න බෑ. මට නැත්තම් වෙන එකෙකුටත් එපා එහෙමයි හිතෙන්නේ. තව කෙනෙකුගේ කීර්ති ප්‍රශංසා, තව කෙනෙකුගේ දක්ෂතා, තව කෙනෙකුගේ හැකියාව අනුමාදම් වෙන්න බෑ. ඒක අනුවනයාගේ ස්වභාවය. හැබැයි නුවණැත්තා එහෙම නෑ. නුවණැත්තා තව කෙනෙකුගේ දක්ෂතා දකින්න ආසයි. තව කෙනෙකුට තියෙන හැකියාවන්ගෙන් නුවණැති කෙනා සතුටු වෙනවා. තව කෙනෙක් ඉස්සරහට යනකොට නුවණ තියෙන කෙනා ආශිර්වාද කරනවා. සෙත් පතනවා. ඒක තමයි නුවණ තියෙන සත්පුරුෂයාගේ ස්වභාවය. බරණැස් රජුරුවන්ගේ රාජ්‍යයට මේ හස්තියා අහසින් පිටත් වෙලා යනවා. ඒ පිටත් වෙලා ගිහිල්ලා බරණැස් රජුරුවන්ගේ රාජ්‍යයේ බරණැස් රාජ්‍යයේ අහසේ මේ හස්තියා පොළොවට බහින්නේ නැතුව හිටියා. එතකොට මේ බරණැස් නුවර හිටපු මිනිස්සු මේ හස්තියාව දකිනවා. දැකලා බරණැස් මහ රජුරුවන්ට මේ පණිවිඩය අරගෙන ගියා. රජතුමනි හරි හැඩකාර හස්තියෙක් ආභරණ පැළඳගෙන ඇවිල්ලා අහසේ ඉන්නවා. එකත් එකටම අපේ මහරජුරුවන්ගේ පිනටයි ඔය ඇවිත් ඇත්තේ. අහසින් ආපු හස්තියෙක්. රජතුමනි ඒ හස්තියාව දකින්ට යනු මැනවි. ඒතර බරණැස් රජුරුවෝ ඉක්මනින් සූදානම් වුණා. හස්තියා ඉන්න තැනට ගියා. ගිහිල්ලා මේ හස්තියට කතා කරනවා. "ඇත් රජු, නුඹ පැමිණියේ මාහට උපස්ථාන පිණිස නම් මේ බරණැස් රාජ්‍යයේ බිමට බැහැපන්" කිව්වා. එතකොට ඇත්ගොව්වා අණ කළා. "මගේ රත්තරන් පුතේ, මේ රජුරුව නම් බොහොම ගුණ යහපත් හැඩයි. උඹේ යසසට ඊර්ෂ්‍යා නොකරන හැඩයි. පුතේ නිසා අපි බිමට බහිමු." ඔන්න හස්ති රාජයා බිමට බැස්සා. ඒ බිමට බැස්සාට පස්සේ රජුරුව මේ හස්තියාව ආරක්ෂා කරපු ඇත්ගොව්වාවත් සාදරයෙන් පිළිගත්තා. ඒ මොහොතේම මේ ඇත් රජාගේ පුණ්‍ය එරදිය දැකපු රජුරුව බරණැස් රාජ්‍ය 3 කොටසකට බෙදුවා කියනවා. ඒ බරණැස් රාජ්‍ය 3 කොටසකට බෙදනවා කියලා කියන්නේ පින්වතුනි, රාජ්‍යයෙන් ආදායම් බදු ලැබෙනවානේ ධනය. ඒ ධනය කොටස් 3කට බෙදුවා. ධනෙ කොටස් 3කට බෙදලා රජුරු ඒ වෙලාවේ මිනිස්සුන්ට කියනවා, මේ මහා ජනකාය මේක දැනගන්න. රජුගේ උපස්ථානයේ පිණිස පැමිණි මේ දවල හස්ති රාජයා වෙනුවෙන් මම මේ නගරයෙන් උපදින ධනයෙන් එක කොටසක් වෙන් කරනවා හස්තියාගේ යැපීම පිණිස. එක කොටසක් රජුගේ යැපීම පිණිස. එක කොටසක් මේ ඇතාව රක්ෂා කරන ඇත්ගොව්වාගේ යැපීම පිණිස. බලන්න. ඒ රජුට තිබුණා තවත් කෙනෙකුගේ දක්ෂතා,
තවත් කෙනෙකුගේ තියෙන වාසනා මහිම ඒවා අනුමෝදන් වීමේ හැකියාව අපි පින්වතුනි අපේ ජීවිතේ ඇති කරගන්න ඕන දෙයක් මේක. තවත් මිනිසෙකුගේ කිත් පැසසුම් හරි සතුටින් පිළිගන්න පුළුවන් හැකියාව. තවත් මිනිසෙකුගේ ලස්සන අපිට දකින්න ලැබෙනකොට ඒ ලස්සන මිනිසෙක් දිහා බලලා අපිට හදවතින් සතුට වෙන්න පුළුවන්. හදවතින්ම ආශිර්වාද කරන්න පුළුවන්. අකුල් හෙලන්න නැතුව ඉන්න පුළුවන්. තවත් මිනිසෙක් දියුණු වෙලා යනකොට ඒ දියුණු වෙන මිනිසයාගේ දියුණුවට අකුල් හෙලන්න නැතුව ඉන්න පුළුවන්. මේ ජීවිතේ ඒක බොහොම ලස්සන එකක්. එහෙම මිනිසෙකුට හැම මොහොතකම සැනසෙල්ල ඉන්න පුළුවන්. ජීවිතේ ගත කරනකොට හැම නිමේෂයකම සැනසෙල්ල ඉන්න ආසයි නම් ඔබ කරන්න ඕන දේ ඔන්න ඕක. තවත් මිනිසෙකුගේ දියුණුව, ලස්සන, දක්ෂතාවයේ දකින්නකොට හදවතින් ආශිර්වාද කරන්න. ඔබ කැත කෙනෙක් වෙන්න පුළුවන්. ඔබේ රූප ස්වභාවය එච්චර ලස්සන නැති වෙන්න පුළුවන්. තව රූප ස්වභාවයෙන් ලස්සන කෙනෙක් දකින්නකොට අපි කල්පනා කරන්න ඕන. එයා ලස්සනයි. එයාගේ පින. අනේ එයාගේ පින රැකේවා. එයාගේ ලස්සන රැකේවා. ආන් එහෙම අපි හිතන්න පුළුවන් නම් එයාගේ ලස්සන අපට ලැබෙන්නේ නැති වෙයි. හැබැයි එයාගේ ලස්සනින් අපිට හදවතේ සතුටක් ඇති කරගන්න පුළුවන්. අපි හිතමු තව කෙනෙක් ඉගෙන ගන්න දක්ෂයි. එකම පන්ති ඉගෙන ගන්න දරුවෙක් ඉන්නවා. අර දක්ෂ ළමයා ගැන හදවතින්ම සතුට වෙන. අනේ යා හරි දක්ෂයි. ගුරුවරුන්ගෙමුත් ප්‍රශංසා ලබනවා. අනිත් යාළුවෝ අතරත් ප්‍රශංසා ලබනවා. එයාගේ දක්ෂතාවය වෙනසෙන්න නම් එපා. එයාගේ දක්ෂතාවය රැකේවා. එයාගේ දක්ෂතාවය දියුණු වේවා. හදවතින්ම පතන්න පුළුවන් නම් මේක වචනෙන් නොකියුවට කමක් නැහැ. වචනෙන් කියන්න ඕනේ මේක. ඇත්තෙම මේක හදවතේ තියෙන එක. අභ්‍යන්තරයෙන් එන්න ඕන එක. ඇතුළෙන්ම පුළුවන් නම් ආශිර්වාද කරන්න. අනේ මගේ මිත්‍රයාගේ දක්ෂතාවය වෙනසින්න එපා. එයාගේ දක්ෂතාව තව තවත් දියුණු වේවා. ඒ දක්ෂතාව වලට කිසිම හානියක් සිදු නොවේවා කියලා ආශිර්වාද කරන්න පුළුවන් නම් හදවතින්. එයාගේ දක්ෂතාවය Tamanට හට ගන්න නැති වෙයි. ඒ වුණාට Tamanට එයාගේ දක්ෂතාවයෙන් සතුටක් විඳින්න පුළුවන් වෙයි. දැන් ගොඩාක් වෙලාවට සමාජයේ වෙන්නේ ඕක නෙමෙයි නේද පින්වතුනි? සිද්ධ වෙන්නේ අනිත් පැත්ත. ගොඩාක් බලන්න අපි ගත්තොත් එහෙම ළඟ ගෙවල් දෙක ගත්තොත් එහෙම ගොඩාක් වෙලාවට සමගි සම්පන්නව ඉන්න ගෙවල් නැති තරම්. වැඩිපුරම තියෙන්නේ ළඟ ගෙවල් දෙක අමනාපයිමනේ. ළඟ ගෙවල් අමනාපෙන්මයි වාසය කරන්නේ. ගොඩක් වෙලාවට ඊර්ෂ්‍යාව හේතුව. එහා පැත්තේ මිනිස්සයා චුට්ටක් දියුණු වෙනකොට මෙහා පැත්තේ මිනිස්සයාට ඉවසන්න බෑ. එහා පැත්තේ මිනිස්සයාගේ ගෙදර දරුවෝ ඉගෙන ගන්නකොට මෙහා පැත්තේ මිනිස්සයාට ඉවසන්න බෑ. සමහරවිට තමන්ගේ ඥාති ඔන්න අක්කගේ පුතා ඉගෙන ගන්නකොට වාවන්න බෑ අනිත් කෙනාට නංගිට. එහෙම නැද්ද මේ සමාජයේ? හරියට තියෙනවා. හරියට තියෙනවා. ඒවා නිසා නොයේක් ප්‍රශ්න, නොයේක් ඝට්ටන, නොයේක් අරගල. එහා ගෙදර මිනිසයා රහට උයාගෙන කනකොට ඒ උයන කෑමවල සුවඳ මේ පැත්තට එනවනේ. මේ පැත්තට එනකොට ඕන්න ඉවසන්න බැරුව ඉරිසියාව වෙනවා. ගෙදර මිනිස්සයාට සමහරවිට ඉරිසියාව වෙන්නේ. ඉරිසියාව වෙලා ඇවිල්ලා ගෙදර ගෑනු කෙනාට බයිනෝ. ඔන්න එහා පැත්තේ ගෙදර බලාපන් උයන ලස්සන කොච්චර සුවඳ දෙක හැම. අපේ මේ ගෙදර ගෑනු කෙනාට තමයි බැරි කියලා ඔන්න පටන් ගන්නවා රණ්ඩුවක්. එහා ගෙදර මිනිස්සු සුවඳට රහට උයාගෙන කනවා. මෙහි උයාගත් එක කන්න බැරුව යනවා. එහෙම වෙන්නේ නැද්ද? ඉරිසියාව නිසා. ඉරිසියාව කියලා කියන්නේ ඌ ඔය විදිහේ මහා අරගල ගොඩක්. ඉරිසියාව නැති තැන තියෙන මුදිතා චිත්තය. මුදිතාව කියලා කියන්නේ මොකද්ද? යථා ලද්ද සම්පත්තිතෝ මා විගච්ඡන්තු. මේ අය ලැබූ යම් සම්පත්තියක් වේද ඒ කිසිවකින් පිරිහෙන්න නම් එපා කියන හිත. ඒ හිත යම් තැනක තියෙනවා නම් අනිත් අයගේ දියුණුවම පතනවා නම් අනිත් අයගේ දියුණුවට හදවතින්ම ආශිර්වාද කරනවා නම්
ඇත්තෙම ඒ මනුස්සයා සතුටින් ඉන්න මිනිසෙක්. ඒ මනුස්සයා මේ මනුස්ස වර්ගයාට පිළිලයක් නෙවෙයි. මේ මනුස්ස වර්ගයාට ඉරිසියාකාරකම් කරන මිනිස්සු කියලා කියන්නේ පිළිලයක්. ඉරිසියාකාරකම් කරන මිනිස්සු තමයි කොඩි වින කරන්නේ. ඉරිසියාකාරකම් කරන මිනිස්සු තමයි මිරිස් අඹරන්නේ. ඉරිසියාකාරකම් කරන මිනිස්සු තමයි කේලම් හදන්නේ. ඉරිසියාකාරකම් කරන මිනිස්සු තමයි නොයිකුත් කතන්දර හදන්නේ, කැලෑ පත්‍ර ගහන්නේ. තව කෙනෙකුගේ ගුණ නැසෙන දේවල් කරන්නේ ඉරිසියාකාරයෝ. ඒ ඉරිසියාකාරයෝ නිසා මේ සමාජයේ හරියට මේ සමාජය කියන එක ගත්තොත් එහෙම ලස්සන රුක්ෂයක් විදියට ඒ රුක්ෂේ හටගත්ත පිළිල වගේ අර ඉරිසියාකාරයෝ. ඒ නිසා පින්වතුනි, ඒ ඉරිසියාකාරයන්ගේ ගොඩට එකතු වෙන්නේ නැතුව ඉන්නයි අපි උත්සාහ කළ යුත්තේ. අපි ආස කරන්න ඕන මේ මනුස්ස වර්ගයාට ආශිර්වාද කරන සුන්දර මිනිසෙක් වෙන්න. මේ සමාජය කියන්නේ සොඳුරු රුක්ෂයක් නම් ඒ රුක්ෂයේ සුන්දරත්වය තවත් වැඩි කරන ලස්සන මලක් වෙන්න උත්සාහ කරන්න ඕන. ලස්සන ගුණධර්ම තියෙන, වටින ගුණධර්ම තියෙන, අනිත් මිනිස්සුන්ට හදවතින්ම ආශිර්වාද කරන ආන් එහෙම මිනිසෙක් වෙන්න වෑයම් කරන්න. මේ ජීවිත කාලේ අවුරුදු 60 70 ඇතුළේ අපිට පුළුවන් නම් ඒ දේ කරගන්න. ඒකත් අපි අපේ ජීවිතයට කරගත්ත මහා යහපතක්. ඒ නිසා පින්වතුන්ලා හිතලා ඇති කරගන්න අදහසක්. තවත් කෙනෙකුගේ දියුණුව දකිනකොට මම හදවතින්ම ආශිර්වාද කරන කෙනෙක් වෙනවා. තවත් කෙනෙකුගේ දක්ෂතා දකිනකොට ඒ දක්ෂතා දකිමින් හදවතින්ම ආශිර්වාද කරන කෙනෙක් වෙනවා. තවත් කෙනෙක් ඉදිරියට යනවා දකිනකොට එයාගේ ඉදිරියට යෑමට අත දෙන කෙනෙක් වෙනවා. එයාගේ ඉදිරියට යෑම සම්බන්ධයෙන් එක පියවරකින්වත් එයාව හෙලන්නේ නැති කෙනෙක් වෙනවා. අන්න එහෙම හිතුවිලි හිතේ ඇති කරගන්න. ඒ හිතුවිලි පින්වතුනි හරි සැපයි. අපි මේ හිතක දරාගෙන ඉන්න හිතුවිල්ල අපේ හිතටම බරක් කරගන්න එපා. ඉරිසියාව කියලා කියන්නේ අපේ හිතට බරක්. ඉරිසියාව තියෙන මිනිසයා හරි වෙහෙසින් වාසය කරන්නේ. තවත් මිනිසෙක් දියුණු වෙනවා දකිනකොට මෙහි මිනිසයා ඉරිසියාකාරකම් කරනවා කියන්නේ ඒ මිනිසයාට සනීප නිින්දක්වත් නැහැ. හිත බරයි. අපි හිතමු මේ තමන්ගේ ඉරිසියාකාරයා දියුණු වෙලා යනකොට එයාට ඔන්න ඉරිසියා කරන්න පටන් ගන්න මිනිසයාට උපදිනවා මහා වෙහෙසක්. ඒ වෙහෙස තිබුණාට අර මිනිසයා දියුණු වෙලා යනවා. දියුණු වෙලා යන්න ඉරිසියාව කරන මිනිසයාට උහුලා ගන්න අමාරු වෙනවා. ඒ උහුලා ගන්න අමාරුකම නිසාවෙන්ම ඉරිසියා කර ඉන්න මිනිසයා තව වැහැරෙනවා. එයාගේ හිතේ බර වැඩි වෙනවා. එයාට මහා අසහනකාරී ජීවිතයක් උපදිනවා. අපි හිතමු තවත් මිනිසෙක් දියුණු වෙලා යනවා දැකලා හදවතින්ම ආශිර්වාද කරන මිනිසෙක් ඉන්නවා කියලා. අර මිනිසයාගේ දියුණුව දකිනකොට මෙයාට මෙහි සැපයි. ඒ මිනිසයා තවත් දියුණු වෙනවා. එතකොට මෙයාට තවත් සැපයි. ඒ මිනිසයා ගොඩාක් දියුණු වෙනවා. එතකොට මෙයාට ගොඩාක් සැපයි. ඒ මිනිසයාගේ ජීවිතේ සැපේමයි වැඩෙන්නේ. ඒ හින්දා ලස්සන ගුණයක් මුදිතා චිත්තය. ඒ මුදිතා සිත ඇති කරගන්න. තමන්ගේ සමාජයේ ජීවත් වෙන මිනිසුන්ගේ දියුණුව දැකලා සතුටු වෙන්න. එකම ආයතනයක සේවය කරනකොට ඒ ආයතනයේ සේවා කටයුතු කරන තමන්ගේ සමීපතම සේවකයෝ, තමන් එකට වැඩ කරන අය තමන්ගේ දක්ෂතාවලින් දියුණු වෙලා යයි, බබලයි. ඔබ ආශිර්වාද කරන්න. කවදාවත් පින්වතුනි තමන් එකට ඉන්න කෙනා තමන්ව පරදවාගෙන ඉස්සරහට යනකොට අකුල් හෙලන්න එපා. ඉරිසියා නොකරන ලස්සන හිතක් ඇති කරගන්න උත්සාහවත් වෙන්න. ඒක තමයි මේ ජාතක කතාවෙන් අපිට ගන්න තියෙන වටින පණිවිඩය. ඉතින් ඕන් ওই විදිහට එකල මේ සිදුවීම සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි, ඒ කාලෙවත් දේවදත්තයාට බැරුව ගියා බෝධිසත්වයන්ට අනුතුරු කරන්න. දේවදත්තයාම වෙනසී ගියා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි, එදා මගධ රජු වෙලා හිටියේ. තමන්ට ලැබිච්චි ඊතා සොඳුරු හස්ති යානාව වනසා ගත්ත මගධ රජු වෙලා හිටියේ දේවදත්තයෝ.
මහණෙනි බරණැස් රජුරුව වෙලා හිටියේ අපේ සාරිපුත්තයෝ. ඇත්ගොව්වා වෙලා හිටියේ අපගේ ආනන්දයෝ. ඒ දවල හස්ති රාජයාව සිටියේ මහා බෝධිසත්වයෝ වන මමයි කියලා බුදුරජාණන් වහන්සේ මේ ජාතක පුවත අවසන් කළේ. ඉතින් එදා භික්ෂුන් වහන්සේලා ගොඩාක් සතුටු වුණා, ධර්ම ප්‍රීතිය ඇති කරගත්තා, ශාස්ත්‍රුන් වහන්සේ ගැන මහා ගෞරවයක් ඇති කරගත්තා. ඒ භික්ෂුන්ගේ හිත්, ඒ භික්ෂුන් හැමෝගෙම හිත්වල හටගන්න ඇති. අපි නම් ඉරිසියා කරන්නේ අපි අනිත් අයගේ දියුණුවට ආශිර්වාද කරනවා කියන අදහස. එනිසා අපිත් අපේ හිත්වල ඒ අදහස ඇති කරගනිමු. ගෞතම බුදුරජාණන් වහන්සේගේ සොඳුරු ශ්‍රී සද්ධර්මය අහන්ට ලැබිච්චි මේ ජීවිතේ අපේ ජීවිතවල වටිනාකම් වැඩි කරගන්න අවස්ථාවක් ලැබිච්ච මේ ජීවිතේ අපටත් සම්බුදු සසුනේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් බවට පත් වෙලා මේ ජීවිතයට පිහිටක්, පිළිසරණක්, රැකවරණයක් හදාගන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අප විසින් රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සියලු බ්‍රහ්ම කායික දෙවිවරුත්, සක් දෙවිඳුන්, සතරවරම් දෙවිවරුන්, සෙම්පති දෙවිවරුන් ප්‍රධාන සදෙව්ලෝක වාසී සියලුම දෙවිවරුත් අප හැම දෙනාගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලුම දෙවි දේවතාවුනුත් ලංකා භූමිය සුරකින සුමන සමන් දෙවියන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටු සිත් උපදවාගෙන පින අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණය ධර්මදානයේ සිදු කළ පින්වතුන්ලා ඇතුළු අප හැම දෙනාට නොඅඩුවම සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුනා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානයේ සිදු කරන පින්වත් ඩී.එන්. හීන් අම්මා මෑණියන්ගේ නමින් මිය පරලොව යෙදුණු ස්වාමි පුරුෂයා වන පින්වත් W.H. ආර්යරත්න මහත්මයාට මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. පවුලේ මිය පරලොව යෙදුණා වූ සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිත සැපයෙන් සැපයටම පත්වෙත්වා. ඥාතීන්ට මේ දුක් සහිත සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. සුජීවත්ව සිටින චම්පා චාන්දනී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය නොඅඩුවම සැලසෙත්වා. ඒ වගේම අසනීප තත්වයෙන් පසු වෙන W.A. පියරත්න මහත්මයාට මේ උතුම් පුණ්‍ය ධර්මයේ ආශිර්වාදයෙන්, තෙරුවනේ ආශිර්වාදයෙන්, සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුවපත් භාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. අද ධර්ම දානයේ සිදු කළා වූ අනුරාධපුර ධම්මචේතිය මහමෙවුනාව භාවනා අසපුවේ සමාජිකාවක් වන සමගීපුර අඹම්පොළ පදිංචි පින්වත් ඩී.එන්. හීන් අම්මා මෑණියන්ට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. මෑණියන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා. තවදුරටත් සුවසේම පින් රැස් කරගන්නටත්, සුවසේ ධර්මයේ හැසිරෙන්නටත් අවකාශ ලැබෙත්වා. මෑණියන්ටත් පවුලේ සුජීවත්ව සිටින සෑම සියලු දෙනාටත් තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ රැකවරණින් ආශිර්වාදයෙන් තමන්ගේ ජීවිතවල සිදු කරන රැකී රක්ෂා ආදී දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගෙන දියුණු කරගෙන සුවසේ ජීවිත ගත කරන්නට අවකාශ ලැබෙත්වා. ජීවිතයට තියෙන පෙනෙන නොපෙනෙන කරදර බාධා සියල්ලම දුරින්ම දුරු වෙත්වා. ධර්ම දානයේ සිදු කළා වූ සුපින්වතුන්ලා සියලු දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දෙනාටත්, ශ්‍රද්ධා රූප වාහිනිය සහ ලක්විරු ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලවල පින්වතුන්ලා හැම දෙනාටත්, ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කළා වූ මේ සුපින්වතුන්ලා සියලු දෙනාට
ගෞතම සසුන තුළ සුවසේ ගුණ පුරාගෙන සුවසේ පින් රැස් කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.